අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ජීවකු රුණ බාහිර උපාදී අපි ගිය සතියේ කතා කරේ ඔයාලා සමග ආර්ථික ප්‍රශ්න හා පද්ධති. අපි ගිය සතියේ අවසන් කරේ මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ කුමක්ද? සම්පත් හිඟකම නිසාත් හිඟ සම්පත් වල විකල්ප ප්‍රයෝජන පවතින නිසා මූලික ආර්ථික ප්‍රශ්න ඇති වෙනවා. අපි මූලික ආර්ථික ප්‍රශ්න තුනක් ගැන කතා කරා. මොකද්ද මූලික ආර්ථික ප්‍රශ්න තුන? කුමක් කොපෝ නිපදනවාද? කෙසේ නිපදනවාද? කා සඳහා නිපදනවාද? කුමක් කොපෝ නිපදනවාද කියන මූලික ආර්ථික ප්‍රශ්නේ අපි තවත් ආකාරකින් අර්ථ දක්වා සම්පත් බෙදාවෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නය කියලා. කෙසේ නිපදනවාද කියන ප්‍රශ්නය අපි තවත් ආකාරකින් අර්ථ දක්වා නිෂ්පාදන ශිල්ප ක්‍රමයේ තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නය කියලා. කා සඳහා නිපදනවාද කියන ප්‍රශ්නය අපි අර්ථකථනය කරා සම්පත් බෙදාවෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නය. මූලික ආර්ථික ප්‍රශ්න වලින් පස්සේ අපි පිවිසුනේ නෝට් එක ලියාගෙන පිවිසුනේ ආර්ථික පද්ධති වලට. මොකක්ද ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ? සමාජයක දැකිය හැකි මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා ඒකරාශී ඇති සංවිධානයක් යාන්ත්‍රණයක් අත්කියවා ආර්ථික පද්ධති කියලා. ආර්ථික පද්ධතියක් පද්ධති කියන වචනේ භාවිත කරන්නේ ඇයි කියන එකත් අපි කතා කරා. මීට අවුරුදු 5කට 6කට උඩදී ආර්ථික විද්‍යාව උසස් පෙළට හදාරපු අය දන්නවා අපි ආර්ථික පද්ධති ඒ කාලේ කිව්වේ ආර්ථික පද්ධති කියලා නෙවෙයි ආර්ථික සංවිධාන සහ අර්ථ ක්‍රම කියන. දැන් අපි සුලභව භාවිත වෙන්නේ ආර්ථික පද්ධති කියන. ඔය ආර්ථික පද්ධති කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ භෞතික විද්‍යාවෙන්. ඒ ඇයි කියන එකත් මම ගිය හතේ කතා කරා. ආර්ථික පද්ධතියක් කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමට ඒකරාශී වෙච්ච සංවිධානයක් නිසා ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්යයන් වෙන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම. කුමක් කොපමණ නිපදවනවාද යන්න තීරණය කිරීම, කෙසේ නිපදවනවාද යන්න තීරණය කිරීම, කා සඳහා නිපදවනවාද යන්න තීරණය කිරීම තමයි ආර්ථික පද්ධතියක මූලික කාර්යභාරයන් වෙන්නේ. ඔය ආර්ථික පද්ධතියක් ගත්තම ඕනම ආර්ථික පද්ධතියක මූලිකාංග නැත්නම් ආයතනික ලක්ෂණ තියෙනවා. ඒ ආයතනික ලක්ෂණ වලට ඔයාලට මතක ඇති මම කිව්වා කුටුම්බ, ආණ්ඩුව, ව්‍යාපාර අංශය, කම්කරු සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, වෙළඳ පොළවල්, භාණ්ඩ හා සේවා වෙළඳ පොළ වෙන්න පුළුවන්, සාධක සේවා වෙළඳ පොළ වෙන්න පුළුවන්, සානුබල, පෙළඹවීම්, ඉන්සෙන්ටිව් කියන එක, නෛතික ව්‍යුහය, සිරිත්විරි සම්ප්‍රදාය හා සංස්කෘතිය. ඔය ආර්ථික පද්ධතියක මූලිකාංග විස්තර කරාට පස්සේ මම ඔයාලට පිවිසුනේ ඔයාලත් එක්ක කතා කරන්න පිවිසුනේ ආර්ථික පද්ධති ලෝකේ විශාල සංඛ්‍යාවක් දකින්න පුළුවන්. ඒ ආර්ථික පද්ධති ඒ වගේ වර්ග කරලා පෙන්නද්දී ඒ වර්ග කරද්දී සැලකිලිට ගන්න නිර්ණායක මොනවද කියන එක තමයි අපි කතා කරේ. ආර්ථික පද්ධතියක් වර්ගීකරණය කිරීම බලපාන සාධක. ආර්ථික පද්ධති නිර්ණය කරන සාධක. එයින් සාධක අපි පැහැදිලිවම ඔයාලට කතා කරා පහ. ඔයාලට මතක ඇති එකක් තමයි සම්පත් බෙදා වෙන් කිරීමේ යන්ත්‍රණයවත් තීරණ සම්බන්ධීකරණය කරන යන්ත්‍රණය. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය. ඒක තමයි ආර්ථික පද්ධති වර්ගීකරණය කිරීම බලපාන එක සාධක. ඒ කියන්නේ කිසියම් වූ සමාජයක් ආර්ථික පද්ධතියක් මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කුමන ආකාරයෙන්ද? අන්නේ ආකාරය අනුව ඒ ආර්ථික පද්ධතියට වෙළඳපොළ ආර්ථිකය හෝ විධානගත ආර්ථිකය හෝ මිශ්‍ර ආර්ථිකය කියන නම පට බැඳෙනවා. එන ආර්ථික පද්ධති වර්ගීකරණය කිරීම බලපාන පළවෙනි සාධකය තමයි අපි ලියාගත්තා
සම්පත් බෙදා වෙන් කිරීමේ යාන්ත්‍රණය නැත්නම් තීරණ සම්බන්ධීකරණය කරන යන්ත්‍රණය මූලික ආර්ථික පසු විසඳන ආකාරය. දෙවෙනි එක තමයි අපි ගත්තේ භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනීය ව්‍යවසාය නැත්නම් රටක තියෙන සම්පත් හිමිකාරීත්වයේ තියෙන කාටද? ඒ හිමිකාරීත්වය එක්ක රාජ්‍යාංශයට තියෙන පුළුවන්, එක්ක පෞද්ගලික අංශයට තියෙන පුළුවන්. ඔන්න පෞද්ගලික අංශයට නිස්පාන් සම්පත් වල හිමිකාරත්වය තියෙනවා නම් ඒ කියන්නේ දේපොළ පිළිබඳ හිමිකාරත්වය දේපොළ අයිතිවාසිකම් තියෙනවා නම් අපි ඒක කිව්වා ධනේශ්වර ආර්ථිකමය, ධනවාදී ආර්ථිකමය. ඒ වගේම තමයි සම්පත් වල හිමිකාරත්වය රාජ්‍යයන් සතු නම් අපි ඒක කියනවා සමාජවාදී ආර්ථික පද්ධතියක්, සමාජවාදී ආර්ථිකමයක් කියන්නේ. ඒ වගේම තමයි ආර්ථික පද්ධති වර්ගීකරණය කරද්දී ඒ මූලිකව කියු කරුණු දෙකම මූලික ආර්ථික පසු විසඳන ආකාරයයි සම්පත් වල හිමිකාරත්වයයි හැරුණට පස්සේ තව කරුණක් තමයි ඒ ආර්ථිකයේ තීරණ ගනු ලබන ඒකක පොළඹවන සානුබලය මොකක්ද කියන්නේ. සානුබල කියන්නේ පෙළඹවීම. එතකොට ඒ ආර්ථික ඒක පොළඹවන්නේ ලාභය මත නම් අපි ඒ ආර්ථික පද්ධතියට වෙළඳපොළ ආර්ථික පද්ධතිය කියලා කියනවා. සුබ සාධනේ නම් අපි ඒක කියන්න පුළුවන් විධානගත සැලසුම්ගත ආර්ථික පද්ධතිය කියලා. ඒ ආකාරයෙන් අපි ඒ සානුබල නැත්නම් පෙළඹවීම ස්වභාවය මත ආර්ථික පද්ධති වර්ගීකරණය කරනවා. අපි ඒතර තුන්වෙනි කරුණ කිව්වේ සානුබල පද්ධතිය නැත්නම් පෙළඹවන්නේ කොහොමද කියන එක. හතරවෙනි එක කිව්වේ ආදායම් පුනර්ව්‍යාප්තිය හා සමාජ ආරක්ෂණ ජාලයන්ගේ ස්වභාවය. ආදායම් පුනර්ව්‍යාප්තිය කියලා කියන්නේ වැඩි ආදායම් ලබන අයගේ ආදායම අඩු කරන්න අනුගමනය කරන ක්‍රියාමාර්ග මොකක්ද? අඩු ආදායම් ලබන අයගේ ආදායම වැඩි කරන්න අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද? ඒ අනුව ලෝකයේ ආර්ථික පද්ධති වර්ගීකරණය කරනවා. අවසාන වශයෙන් අපි කියවා දේශපාලන හා ආගමික දෘෂ්ටිවාදය. මේ දේශපාලනික ආගමික දෘෂ්ටිවාදයන් කියන දේ මම කිව්වා සමහර ලෝක රටවල් දේශපාලනික බලපුලුවන්කාරකම් පෙන්වන්න ගිහිල්ලා එයාලා වෙනත් ආර්ථික මොඩලයකට ආකෘතියකට ගමන් කරන්න උත්සාහ කරනවා. ඒක දේශපාලනික දෘෂ්ටිවාදය. ආගමික දෘෂ්ටිවාදය කියලා කියන්නේ තම ආගම ව්‍යාප්ත කිරීමේ පරමාර්ථයෙන් ලෝකේ රටවල් රාජ්‍ය බිහි කරන්න උත්සාහ කරන සංකල්පයක් අපි කිව්වා ආගමික දෘෂ්ටිවාදී කියලා. කොහොම හරි ආර්ථික පද්ධතියක් වර්ගීකරණය කරද්දී ඒ වර්ගීකරණය කිරීම බලපාන සාධක පහයි. අපි මේ පහ යටි ලියාගත්තා. එහෙම ලියාගත්තේ නැත්නම් මම ආයි කියන්නම්. පළවෙනි එක සම්පත් බෙදා වෙන් කිරීමේ යන්ත්‍රණයවත් මූලික ආර්ථික ප්‍රශ්නේ විසඳන ආකාරය. දෙවෙනි එක නිස්පාන් සම්පත් හා දේපොළ පිළිබඳ හිමිකාරීත්වය හා දේපොළ අයිතිවාසිකම්. නැත්නම් නිස්පාන් සම්පත් වල හිමිකාරීත්වය. තුන්වෙනි කරුණ මම කිව්වා ආර්ථික තීරණ ගන්න ලබන ඒකක කෙරෙහි බලපාන සානුබල පද්ධතිය. සානුබල කිව්වත් ප්‍රමාණවත් වෙනවා. ඊළඟ තමයි ආදායම් පුනර්ව්‍යාප්තිය හා සමාජ ආරක්ෂණ ජාලයන්ගේ ස්වභාවය. අවසන් එක දේශපාලන හා ආගමික දෘෂ්ටිවාදය. අපි දැන් ඔන්න ආර්ථික පද්ධති කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරගත්තා. ආර්ථික පද්ධතියක කාර්යයන් හඳුනාගත්තා. ආර්ථික පද්ධතියක මූලිකාංග නැත්නම් ලක්ෂණ හඳුනාගත්තා. දැන් අපි ආර්ථික පද්ධති වර්ගීකරණය කරද්දී ඒ බෙදා වෙන් කරන්නේ කොහොමද කියන එකත් අපි ඒ කරුණු පහක් දැනගත්තා. එතකොට ලෝකේ රටවල් දැනට අපි ප්‍රකාශිත රටවල් හැටියට මම හිතන්නේ ආසන්න වශයෙන් 190 ගණක් තියෙනවා රටවල්. ඒ වගේම ස්වයං පාලන ප්‍රදේශත් එක්ක මම හිතන්නේ ඔක්කොම 212ක් 17ක් වගේ සංඛ්‍යාවක් තියෙනවා. ඔය හැම රටක්ම මෙන්න මේ නිර්ණායක පහ මත අපිට කියන්න පුළුවන් මෙයාලා මෙන්න මේ පද්ධතියට අයිති, මෙයාලා මේ පද්ධතියට අයිති. ඒතකොට පැහැදිලි බෙදා වෙන් කිරීමක් කරන්න අපිට බෑ. සමහර විට අපි හිතමු මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය මත මිල ක්‍රමයේ සැලකිලිට ගන්නවා නම් ඇමරිකාව වෙළඳපොළ ආර්ථික පද්ධතිය. ඒ වගේම තමයි සම්පත් වල හිමිකාරත්වය යන පදනම මත ගත්තොත් සම්පත් වල හිමිකාරත්වය පෞද්ගලික අංශයට තමයි ඇමරිකාවේ බොහෝ හිමි. ඒ ඇමරිකාව ධනේශ්වර ආර්ථිකමය. එහෙම කියන්න පුළුවන්. එතකොට ඔයාලා වරදවා තේරුම් ගන්න එපා.
මේ නිර්ණායක පහක් දුන්නාම ලෝකේ රටවල් ටික මේ ගොඩවල් පහකට බෙදන්න පුළුවන් කියලා. එහෙම බෙදෙන්නේ නැහැ. මේ නිර්ණායක අනුව එකම රටක් මේ පද්ධති කීපයටයි තියෙන්නේ. ඒ නිර්ණායක. අපි මේ නිර්ණායක ටික තමයි බැලුවේ. එහෙනම් අද අපි ඉස්සෙල්ලම ලියාගමු මාතෘකාව මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය මත මාතෘකාව ලියන්න මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය මත ආර්ථික පද්ධති වර්ග කිරීම. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය මත ආර්ථික පද්ධති වර්ග කිරීම. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය මත ආර්ථික පද්ධති වර්ග කිරීම. හරි. ඒ බලමු මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය මත ආර්ථික පද්ධති වර්ග කිරීම. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය මත ආර්ථික පද්ධති වර්ග කිරීම. මේක තේරුම් ගන්න ඕනේ. සමාජයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ මිල ක්‍රමයේ මත පදනම්ව. මිල ක්‍රමයේ මත පදනම්ව. ලාභ පරමාර්ථයෙන් නම්. දැන් මිල ක්‍රමයේ මත පදනම් වුණා. ඒ ආර්ථික පද්ධතිය අපි කියනවා වෙළඳ පොළ ආර්ථික පද්ධතිය කියලා. මොකද්ද මේ මිල ක්‍රමය කියලා කියන්නේ? ඉල්ලුම සැපයුම් බලවේග මත තීරණය වෙන මිල මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳී. ඉල්ලුම සැපයුම් බලවේග මත තීරණය වෙන භාණ්ඩයකට හෝ සේවාවකට තීරණය වෙන මිල මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම අපි කියනවා මිල ක්‍රමය කියලා. අන්නේ මිල ක්‍රමයේ සැලකිලිට අරගෙන මිල පදනම් කරගෙන කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවනවාද කියන ප්‍රශ්නේ විසඳනවා නම් අපි එවැනි ආර්ථික පද්ධතියක් කියනවා වෙළඳ පොළ ආර්ථික පද්ධතියක් කියලා. එහෙනම් මම මේක බෙදා වෙන් කරන විදිහට මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය මත ආර්ථික පද්ධතියක් වර්ග කරනවා වෙළඳ පොළ ආර්ථික පද්ධතිය. ඒ වගේම තමයි මූලික ආර්ථික ප්‍රශ්නයක් විසඳන්නේ කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවනවාද කියන මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ රජය විසින් පත් කරන මධ්‍යගත සැලසුම් අධිකාරියක් මතින්. රජය විසින් පත් කරන මධ්‍යගත සැලසුම් අධිකාරියක් මගින් නම් එවැනි ආර්ථික පද්ධතියක් අපි කියනවා විධානගත ආර්ථික පද්ධතියක් කියලා. සරලව පැහැදිලි කළොත් කුමක් කොපමණ නිපදවනවාද කෙසේ නිපදවනවාද කා සඳහා නිපදවනවාද කියන ප්‍රශ්නෙට විසඳුම් දෙද්දී රජයේ පත් කරන මණ්ඩලයක්. ඒ මණ්ඩලය අපි කියන මධ්‍යගත සැලසුම් මණ්ඩලය. එයාලා තමයි තීරණය කරන්නේ ආර්ථිකයට අවශ්‍ය කුමන භාණ්ඩද කොපමණ ප්‍රමාණයන්ගෙන්ද නිපදවන්නේ කෙසේද කුමන නිෂ්පාදන ශිල්ප ක්‍රමයේ තෝරාගෙනද කා සඳහා නිපදවන්නේ. ආන්නේ ප්‍රශ්න වලට අර මධ්‍යගත සැලසුම් මණ්ඩලය විසඳුම් ලබා දෙනවා නම් එවැනි ආර්ථික පද්ධතියක් අපි කියනවා විධානගත ආර්ථික පද්ධතියක්. විධානගත නැත්නම් අපි කියනවා සැලසුම්ගත ආර්ථික පද්ධතියක් කියලා. ආර්ථික පද්ධතිය. මම ඔයාලට නෝට් එකකට උදාහරණ දෙන්නේ නැහැ. ප්‍රායෝගික නිදසුන් දෙන්නේ නැහැ. නමුත් මෙතන මට පාඩම පැහැදිලි කර ගැනීම සඳහා මම නිදසුනක් දෙනවා. ඇමරිකාව වගේ රටක් ගත්තම එවැනි රටවල මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ මිල මත පදනම් ලාභ පරමාර්ථයෙන්. ඒ නිසා ඇමරිකාව වගේ රටකට අපිට කියන්න පුළුවන්
වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියලා. කියුබාව උතුරු කොරියාව වගේ රාජ්‍යයන් ගත්තම එවැනි රාජ්‍යයන් සුබ සාධන පරමාර්ථයෙන් ක්‍රියාත්මක වෙනවා. අධිමැදිහත් කළ සැලසුම්කට අනුව තමයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ. එහෙමනම් එවැනි ආර්ථික පද්ධතියක් අපිට ගන්න පුළුවන් සැලසුම්ගත නැත්නම් විධානගත ආර්ථික පද්ධතියක්. මම නෝට් එකට ප්‍රායෝගික නිදසුන් දෙන්නේ නැහැ. මොකද ඔය රටවල් වල මොඩලය ආර්ථික ආකෘතිය පද්ධතිය ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ඒතර අපි ලියන උදාහරණේ හැමදාම එක වගේ තියෙන්නේ. අපි න්‍යාය කොටස විතරයි කතා කරන්නේ. හැබැයි කිසියම් රටක් මූලික ආර්ථික ප්‍රශ්න විසඳද්දී මේ ක්‍රම දෙකම අනුගමනය කරනවා. මිල ක්‍රමයයි සැලසුම් ක්‍රමයයි දෙකම පදනම් කර ගන්නවා නම් අපි එවැනි ආර්ථික පද්ධතියකට කියනවා මිශ්‍ර ආර්ථික පද්ධතිය. මිශ්‍ර ආර්ථික පද්ධතිය. ලංකාව ගන්න පුළුවන්. ලංකාවේ පෞද්ගලික අංශ කටයුතු කරන්නේ මිල ක්‍රමයේ මත ලාභ පරමාර්ථය. රාජ්‍ය අංශ කටයුතු කරන්නේ සුබ සාධන පරමාර්ථයෙන් සැලසුමකට. ඔන්න ආර්ථික පද්ධති වර්ගීකරණය කරන සාධකයටදී පළවෙනි සාධකය අපි කතා කරා. මොකක්ද ඒ සාධකය? මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය මත ආර්ථික පද්ධති වර්ගීකරණය කිරීම. වර්ග කිරීම. වර්ග තුන අපි නෝට් එකේ ලියා ගන්න. මෙහෙම ආර්ථිකයක් මුහුණ දෙන මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරයවත් සම්පත් බෙදා වෙන් කර ගැනීම සම්බන්ධ තීරණ පිළිබඳ තීරණ සම්බන්ධීකරණ යන්ත්‍රණය මත ආර්ථික පද්ධති වර්ග තුනක් හඳුනාගත හැකියි. එනම් වෙළඳපොළ ආර්ථික පද්ධතිය දෙක විධානගත එලෙරක් සැලසුම්ගත ආර්ථික පද්ධතිය තුන මිශ්‍ර ආර්ථික පද්ධතිය
යටි මෙහෙම කේදකින් ලියන්න. සම්පත් බෙදා වෙන් කිරීම සම්පත් බෙදා වෙන් කිරීම සම්පත් බෙදා වෙන් කිරීම සම්පත් බෙදා වෙන් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මිල යන්ත්‍රණය ප්‍රධාන වශයෙන් මිල යන්ත්‍රණය ප්‍රධාන වශයෙන් මිල යන්ත්‍රණය උපයෝගී කරගනු ලබන ආර්ථික පද්ධති උපයෝගී කරගනු ලබන ආර්ථික පද්ධති වෙළඳපොළ ආර්ථික පද්ධති වශයෙන් වෙළඳපොළ ආර්ථික පද්ධති වශයෙන් අන්ඩර්ලයින් කරගන්න මිල යන්ත්‍රණය ඉදිරියේදී සටහනක් දෙන වෙනම වෙළඳපොළ ආර්ථික පද්ධති වශයෙන් සම්පත් බෙදා වෙන් කිරීම සඳහා සම්පත් බෙදා වෙන් කිරීම සඳහා විධාන මාප්‍රාණ දයන විධාන වරාංග තුලේ මධ්‍යගත සැලසුම් වරාංග මධ්‍යගත සැලසුම් මධ්‍යගත සැලසුම් උපයෝගී කරගනු ලබන ආර්ථික පද්ධති उपयोगी කරගනු ලබන ආර්ථික පද්ධති उपयोगी කරගනු ලබන ආර්ථික පද්ධති අන්ඩර්ලයින් කරගන්න විධාන මධ්‍යගත සැලසුම් කියන එක उपयोगी කරගනු ලබන ආර්ථික පද්ධති විධානගත එලෙයිරක් සැලසුම්ගත විධානගත එලෙයිරක් සැලසුම්ගත ආර්ථික පද්ධති ලෙස වර්ග කෙරේ ආර්ථික පද්ධති ලෙස වර්ග කෙරේ ඊළඟට මුලින් ලියන්න මෙම දෙකම මිශ්‍රව දැකිය හැකි ආර්ථික පද්ධති මෙම දෙකම මිශ්‍රව පවතින ආර්ථික පද්ධති මෙම දෙකම මිශ්‍රව පවතින ආර්ථික පද්ධති මිශ්‍ර ආර්ථික පද්ධති නම් වේ. මිශ්‍ර ආර්ථික පද්ධති නම් වේ. හොඳ ආර්ථික පද්ධති වර්ගීකරණය කරන පළවෙනි නිර්ණායකය එක විදිහට කියනපොළ සම්පත් සම්බන්ධීකරණය කරන යන්ත්‍රණය තීරණ සම්බන්ධීකරණය කරන යන්ත්‍රණය මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය ඔක්කොම එකයි. ඒ අනුව ආර්ථික පද්ධති තුනක් හඳුනාගත්තා. දැන් මාතෘකාව ලියන්න නිෂ්පාදන සම්පත් මාතෘකාව ලියන්න නිෂ්පාදන සම්පත්වල හිමිකාරත්වය මත නිෂ්පාදන සම්පත්වල හිමිකාරීත්වය මත ආර්ථික පද්ධති වර්ග කිරීම
නිෂ්පාදන සම්පත් වල හිමිකාරීත්වය මත ආර්ථික පද්ධති වර්ග කිරීම. නිෂ්පාදන සම්පත් කියවම අපි ආර්ථික විද්‍යාවෙන් නම් කතා කරන්නේ භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධන ව්‍යවසාය. වාතය ජලයේ හිරුවලේ කියන ආර්ථික නෝන සම්පත් පොදුනේ. මේ නිෂ්පාදන සම්පත් වල හිමිකාරීත්වය පෞද්ගලිකාංශ හතුනක්. පෞද්ගලිකාංශ හතුනක්. අපි ඒක කියනවා ධනේශ්වර නැත්නම් ධනවාදී ආර්ථික පද්ධති කියලා. පද්ධති කියලා. මං කියුවේ අර ලියන්නේ නැති නිසුණක් දෙන්නම් කියලා. ඇමරිකාව. ජපානය වගේ රටවල්. ධනේශ්වර ආර්ථික පද්ධති. නිෂ්පාදන සම්පත් වල හිමිකාරත්වයේ පෞද්ගලිකයන් සතු 100%ක් නෙවෙයි වැඩි ප්‍රමාණයක්. ඒ වගේම නිෂ්පාදන සම්පත් වල හිමිකාරත්වය රජයේ සතුනම්. රජයේ සතුනම්. ආන්න ඒ ආර්ථික පද්ධති අපි වර්ග කරනවා සමාජවාදී ආර්ථික පද්ධති. නමුත් මෙතන මේ දෙකම මිශ්‍ර තියෙනවා ශ්‍රී ලංකාව වගේ. සම්පත් වල අයිතිය පෞද්ගලිකාංශ සතුයි සම්පත් වල අයිතිය රජයේ සතුයි. බලන්න භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධන ව්‍යවසාය වෙන් කරන්නේ නැතුව ඒ ඔක්කොම එකතු වෙච්ච තැන් ගන්න. රජයේ ආරෝග්‍යශාලා තියෙනවා පෞද්ගලිකාංශ ආරෝග්‍යශාලා තියෙනවා. රජයේ පාසල් තියෙනවා පෞද්ගලික පාසල් තියෙනවා. රජයේ ප්‍රවාහන සේවාවක් තියෙනවා පෞද්ගලික ප්‍රවාහන සේවාවක් තියෙනවා. රජයේ විශ්වවිද්‍යාල තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. මිශ්‍රව තියෙනවා. එහෙමනම් මේ දෙකම මිශ්‍රව තියෙන ආර්ථික පද්ධති අපි කියනවා මිශ්‍ර ආර්ථික පද්ධති. මිශ්‍ර ආර්ථික පද්ධති. මිශ්‍ර ආර්ථික පද්ධති. එහෙමනම් ඔන්න ආර්ථික පද්ධති වර්ගීකරණය කරන අනිත් නිර්ණායකයන්ව අපි මේ හඳුනගමු. මේව හඳුනගත්තම අස්සක් මුල්ලක් නෑර මේ සුළු සුළු කොටස් හඳුනගත්තම මේ පාඩම ගැටලුවක් වෙන්නේ නැහැ. ඇයි මෙච්චර සරලව කියා දෙන්න උත්සාහ කරන්නේ? GA මයික්‍රෝ ඉකොනොමික් තියරි සහ මැක්‍රෝ ඉකොනොමික් තියරි කියන පේපර් දෙකමත් තමයි part 1 part 2 කියන ඊළඟ අවුරුදු දෙක නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම කියා දෙන්න. එහෙනම් ලියන්න මාතෘකාව පොඩි මාතෘකාව නිෂ්පාදන සම්පත් වල හිමිකාරීත්වය මත නිෂ්පාදන සම්පත් වල හිමිකාරීත්වය මත ආර්ථික පද්ධති වර්ග කිරීම. ආර්ථික පද්ධති වර්ග කිරීම. යටි ලියන මෙහෙම මෙහිදීද ප්‍රධාන වශයෙන් ආර්ථික පද්ධති දෙකක් හඳුනාගත හැකියි. ප්‍රධාන වශයෙන් ආර්ථික පද්ධති දෙකක් හඳුනාගත හැකියි. ප්‍රධාන වශයෙන් ආර්ථික පද්ධති දෙකක් හඳුනාගත හැකියි. එනම් එක ධනවාදී එලිරා ධනේශ්වර ආර්ථික පද්ධති. ධනවාදී එලිරා ධනේශ්වර ආර්ථික පද්ධති. දෙක සමාජවාදී ආර්ථික පද්ධති. समाजवादी आर्थिक पद्धति.
මෙහෙම ලියන්න. වෙනම ඡේදකින් මිශ්‍ර ආර්ථික පද්ධතියක් තියෙනවා. අපි ඒ තරම් විශේෂයෙන් ලියන්න අවශ්‍ය නැහැ. අපි නෝට් එක දාමු. මෙහෙම ලියන්න. වෙනම ඡේදකින් මෙහිදී සියලුම නිෂ්පාදන සම්පත් මෙහිදී සියලුම නිෂ්පාදන සම්පත් මෙහිදී සියලුම නිෂ්පාදන සම්පත් මෙහිදී සියලුම නිෂ්පාදන සම්පත් පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින ආර්ථික පද්ධති ධනේශ්වර හෙවත් ධනවාදී ආර්ථික පද්ධති ලෙසත් ධනේශ්වර හෙවත් ධනවාදී ආර්ථික පද්ධති ලෙසත් සියලුම නිෂ්පාදන සම්පත් राज्य हिमिकारित्वය යටතේ පවතින ආර්ථික පද්ධති राज्य හිමිකාරත්වය යටතේ පවතින ආර්ථික පද්ධති සමාජවාදී ආර්ථික පද්ධති ලෙස හඳුන්වයි. සමාජවාදී ආර්ථික පද්ධති ලෙසත් වර්ග කෙරේ. සමාජවාදී ආර්ථික පද්ධති ලෙසත් වර්ග කෙරේ. ඊළඟ රූඩ මුලින් පටන් ගන්න. නිෂ්පාදන සම්පත්වල හිමිකාරිත්වය පෞද්ගලික හා රජය යන දෙයන්සෙම සතු ආර්ථික පද්ධති මෙහිදී මිශ්‍ර ආර්ථික පද්ධති ලෙසද වර්ග කළ හැක. දැන් අපි ලියමු පොඩි මාතෘකාව. සානුබලවල ස්වභාවය යන තුන්වෙනි නිර්ණායකයනේ. තුන්වෙනි නිර්ණායකයෙන් වර්ග කරලා පෙන්නන්න හදන්නේ. සානුබලවල ස්වභාවය යන නිර්ණායකය මත ආර්ථික පද්ධති වර්ග කිරීම. සානුබලවල ස්වභාවය යන නිර්ණායකය මත ආර්ථික පද්ධති වර්ග කිරීම.
මම මේ සරලව සුමටව පැහැදිලි කරන නෝට් එක හොඳින් කියවලා ගෙදරට තැපැල් කරලා ඉවර නෝට් එකක් කියවලා විශ්වවිද්‍යාලයේ ප්‍රතිපෝෂණ නෝට් එකක් කියවන්න. එතකොට මේ නෝට් එක හොඳට තියෙනවා. මේක හොඳට වුණකන් දුන්නා. එහෙනම් යටින් ලියන්න මෙහෙම විවිධ ආර්ථික පද්ධතිවල දක්නට ලැබෙන සානුබල කියන්නේ පෙළඹවීම දක්නට ලැබෙන සානුබල පෙළඹවීම ඉංග්‍රීසි වචනයෙන් ඉන්සෙන්ටිව් පෙළඹවීම ප්‍රධාන ස්වරූප කීපයකි. එනම් තරුණ ලකුණු දාන්න ඒ කියන්නේ අංක දාන්න එපා. එනම් මේ වගේ ඉරි කැලක් දාලා ලියන්න. එනම් පළවෙනි ඉරි කැල්ල ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ සහිත සානුබල. ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ සහිත සානුබල. ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ සහිත සානුබල. ඉතින් සමහර ආර්ථික පද්ධති වර්ග වෙන්නේ ඒ පොළඹවන පෙළඹවීම අනුව සානුබලය. ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ ලැබීම නිසා ආර්ථික පද්ධති වර්ග වෙන්න පුළුවන්. තවත් ඔයාලට පැහැදිලි මැද නම් වරයන්තු දාන්න ලාභය. ඉදිරියදී මම ඔකට ස්වාර්ථය කියලා කියනවා. දැනට මෙතන සානුබල විතරක් තේරුම් ගන්න. දෙවෙනි කැලේ සදාචාරාත්මක සානුබල. ඉතින් අදහස් කරන්නේ සමහර ආර්ථික පද්ධති ඒ ආකාරයට වර්ග වෙලා තියෙන්නේ සමාජ සදාචාරාත්මක ගති ලක්ෂණ වෙනුවෙන් පෙනී සිටින තත්ත්වයක් තුළ ජනතාව වෙනුවෙන් මෙහෙවර කරන ආර්ථික පද්ධති තියෙන පුළුවන්. දෙතර බලපාන්නේ ජනතාවට කරන සේවය. ඒක සානුබලයක්. ඒවාලා උපාධිය හදාරන එක සානුබලයක් වෙන්න පුළුවන්. සමහර අයගේ සානුබලය වෙන්න පුළුවන් රජයේ රැකියාවක් ලබා ගැනීම. දැනට ජොබ් එකක් කරන රැකියාවක් කරන කෙනෙකුගේ සානුබල වෙන්න පුළුවන් රැකියාවේ උසස් වීම ලබා ගන්න. තවත් කෙනෙකුගේ සානුබලයක් වෙන්න පුළුවන් තමන්ට මේක ආභරණයක් හැටියට තියෙනවා. අධ්‍යාපන සුසුකම් වැඩි කර ගන්නවා. අනිත් පෙළඹෙන එක. ඒ නිසා ඔයාලා උපාධියට කැප වෙලා පෙළඹිලා වැඩ කරනවා. ඒ වගේම තමයි රටක ආර්ථික පද්ධතියක් පෙළඹෙන්නේ. ඒතර සදාචාරාත්මක සානුබල කියලා කිව්වේ වරහින් තුල ලියන්න ජනතාව වෙනුවෙන් මෙහෙවර. තව තියෙන්න පුළුවන් තුන්වෙනි කැලේ බලය පදනම් කරගත් සානුබල. විධාන බලය සමාජවාදී රාජ්‍යවල බලය විධාන ගති. ඒ කියන්නේ බලය පදනම් කරගත් සානුබල. හොඳට මතක තියාගන්න. දැන් ඔයාලට මම නෝට් එක විස්තර කරන් ආපු පිළිවෙල අනුව ඔයාලගේ
සිතුවිල්ලක් නිර්මාණය වෙයි. තීරණ සම්බන්ධීකරණය කරන යන්ත්‍රණයවත් මූලිකාර්ථය පස්සේ විසඳන ආකාරය අනුව වර්ග කරනවා. නිෂ්පාදනයවත් දේපල සම්පත් වල හිමිකාරත්වය අනුව වර්ග කරනවා. දැන් නිකන් හරි සිතුවිල්ලක් එන්න පුළුවන්. එහෙමනම් සානුබල අනුවත් මේ වගේ වර්ග කරන්න පුළුවන්ද කියලා. පැහැදිලිව මේව වර්ග කරන්න බෑ. නමුත් සානුබල තියෙනවා. උදාහරණයක් ඇටියට වෙළඳපොළ ආර්ථික පද්ධතියක පොළඹවන්නේ ලාභයමත්. පෞද්ගලික අංශයේ පොළඹවන්නේ ලාභයමත්. හැබැයි රජයක් පොළඹවන්නේ සමාජ සුභ සාධනය කියන තත්ත්වය තුළ. සමාජ සුභ සාධන විධාන තුල පොළඹවන්නේ. ඒ නිසා නිශ්චිතව බලාපොරොත්තු වෙන්න එපා මෙහෙම වර්ගීකරණය. සානුබල ටික දැනගන්න. එනේ යටින් වෙනම තියෙදි මෙහෙම ලියන්න. වෙළඳපොළ ආර්ථික ක්‍රමයක ද්‍රව්‍යාත්මක සානුබල ප්‍රදාන වන අතර එදී ලාභ ඉපීම සානුබලයකි. නමුත් විධාන මගින් මේවන ආර්ථික පද්ධතිවල සානුබල ක්‍රියාත්මක වන්නේ අධිකාරී බලය තුලයි. එනම් සමාජ සුභ සාධන උදෙසාය. සානුබල දැන් ඔයාලා ඔක්කොම ඇත්තෙම 2009 දැනුම තේරුම තිබිච්ච අයනේ. මීට අවුරුදු 12කට උඩදී. දැන් අද අපි උදෑසන නැගිටලා පෙට්‍රල් මිල කීයද, ඩීසල් මිල කීයද, පාන් ගෙඩියක මිල කීයද අපි අද හෙව්වට, බඩු මිල අද හෙව්වට 2009 යුද්ධයේ තීව්‍ර අවස්ථාවේ 2008-9 යුද්ධයේ තීව්‍ර අවස්ථාවේ අපි උදේ නැගිටලා හාල් කිලෝක මිල හෙව්වේ නැහැ. විවිධ භාණ්ඩ වල මිල හෙව්වේ නැහැ. අපේ පෙළඹවීම සානුබල තිබුණේ ඒ කාලේ මට මතකයි පුවත්පත් වල පවා බැලුවේ රජයේ හමුදාව මොන ප්‍රදේශයක නිදහස් කරන්නේ. මානුෂීය හමුදාව මොන ප්‍රදේශයක ත්‍රස්තවාදීන් බේරගෙන තියෙන්නේ. එතකොට අපිට තිබුණ පෙළඹවීම පොල් මිල වැඩි කියන එක නෙවෙයි, පිටි මිල වැඩි කියන එක නෙවෙයි, ගෑස් පොලිමේ ඉන්නවා ගෑස් නැහැ කියන එක නෙවෙයි. අපේ පෙළඹවීම තිබුණේ මාතෘ භූමි, පීතෘ භූමි. ඔයාලට මතක තියෙනවා නම් වැඩිහිටි ශිෂ්‍යයන්ට මතක ඇති. දැන් අවුරුදු 23 24 ඇත්තෙම අවුරුදු 10 12 මතක නැතුව ඇති. අපි උදේ නැගිට්ටේ බඩු මිලේ හොයාගෙන නෙවෙයි. මගේ මාතෘ භූමිය, මගේ පීතෘ භූමිය. ජීවිතේට ළඟ සිටීමක් අල්ලපු නැති, සිටීමක් දැකපු නැති අය පත්තරේ වැළුවේ අපේ හමුදාව ගමන් කරන ඊතල මොන දිශාවද? අන්න ඒ කාලවකවානුවේ අපේ ආර්ථික පද්ධතියේ සානුබල තමයි මාතෘ භූමිය, පීතෘ භූමිය. අපට රටකින් අනවශ්‍ය ආක්‍රමණයක් එනකොට සමහර විට
අපි දේශාභිමානී වෙන්න පුළුවන්. අපි දේශයට ලැබි වෙන්න පුළුවන්. ආන්න එතකොට ඇති වෙන අපේ සානුබල වෙනස්. ඒ වගේ සානුබල තියෙන්න පුළුවන්. ඒ නිසා මේ සානුබල පද්ධතිය කියන එක අපිට බෙදා වෙන් කරන්න බැහැ මේ විදිහට. අපි අවස්ථාව අනුව හඳුනා ගන්නවා. දැනට නාමිකව හඳුනා ගන්න මේ පාඩම් ඉස්සරහට කතා කරගෙන ගිහිල්ලා මේ නෝට්ස් ඔයාලේ බවටපත් වෙනකොට ඔයාලා සැහැල්ලුවකින් මේව බලද්දී මේවා හරි සරල මාතෘකා. අපි ඒ වර්ගීකරණය අවසන් කරන්න වෙනම ඡේදකින් ලියන්න. මෙහිදී ආචාර ධර්ම භාවමය පදනම් ඔස්සේද ආචාර ධර්ම භාවමය පදනම් ඔස්සේද ආචාර ධර්ම භාවමය පදනම් ඔස්සේද සානුබල ක්‍රියාත්මක වේ. සානුබල ක්‍රියාත්මක වේ. ආණ්ඩු බිඳවැටීම් යුද්ධ මාතෘභූමිය පීතෘභූමිය යන සංකල්පද මාතෘභූමිය පීතෘභූමිය යන සංකල්පද පුද්ගලයන් අභිපේරණය මොටිවේෂන් පුද්ගලයන් අභිපේරණය කරන සානුබල විය හැක. දැන් මම ආර්ථික පද්ධති වර්ගීකරණය කරන නිර්ණායක පහක් කිව්වා. තුනක් පොඩි මාතෘකා තුنين කතා කරා. ඔයාලා නෝට් එක පෙන්නලා බැලුවොත් හතරවෙනි එක තියෙන්නේ ආදායම් පුනර්ව්‍යාප්තිය හා සමාජ ආරක්ෂණ ජාලයන්ගේ ස්වභාවය. ඒවා අපට නිශ්චිත වශයෙන් යොදා ගන්න අමාරුයි. ඒ නිසා මම මාතෘකාවක් යටතේ ලියන්නේ නැහැ. ආදායම් පුනර්ව්‍යාප්තිය කිව්වට පස්සේ වැඩි ආදායම් ලබන අයගේ ආදායම අඩු කරන්න අඩු ආදායම් ලබන අයගේ ආදායම වැඩි කරන්න මොකක්ද අනුගමනය කරන ක්‍රියාමාර්ග කියන එක වැදගත් වෙන්න පුළුවන්. සමාජ ආරක්ෂණ ජාලයන් කියලා කියන්නේ දුප්පත් අය වැඩි ආදායම් ලබන අය බවටපත් කරන්න, පොහොසතුන් බවටපත් කරන්න, ඔවුන්ගේ මූලික අවශ්‍යතා වඩා හොඳින් ඉටු කරවන්න රජය අනුගමනය කරන වැඩපිළිවෙල තමයි සමාජ ආරක්ෂණ ජාල කියලා කියන්නේ. දකුණු ආසියාවේ ප්‍රධාන සමාජ ආරක්ෂණ ජාලය සමෘද්ධි ව්‍යාපාරය. ඒක හොඳින් ක්‍රියාත්මක වුණාද නැද්ද කියන එක නෙවෙයි මම මෙතන කියන්නේ. ඒ වැඩපිළිවෙලේ මූලික ලියවිල්ල ජනතාවගේ දුප්පත්කම ඉවත් කරන හොඳ වැඩපිළිවෙලක්. ආන්නේ ඒ ආකාරයෙන් සමාජ සුබ සාධන සංකල්ප ගෙනියනකොට ලෝක රටවල් වලට විවිධ නම් දෙනවා. නෝර්වේ, යුරෝප රටවල් මේක නෝර්වේ, ස්වීඩන්, ෆින්ලන්තේ, ඕස්ට්‍රියාව, ඔය වගේ රටවල් යුරෝප රටවල් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ මිල ක්‍රමයේ මත ලාභ පරමාර්ථයෙන් පෞද්ගලික අංශය. ඇත්තෙම වෙළඳපොළ ආර්ථික ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ රටවල් වල වෙළඳපොළ ආර්ථිකය තුළ පෞද්ගලික අංශයේ උපයන ආදායමෙන් කොටසක් රජයට බදු වශයෙන් දෙනවා. ඒ රජය ඒ ලබා ගන්න බදු මුදල් විනිවිදභාවකින් යුතුව දුප්පතුන් වෙනුවෙන් වැය කරනවා. ඒ නිසා මම ඉදිරියේදී කතා කරනවා ඔය යුරෝප රටවල් වලට යුරෝපියන් කන්ට්‍රීස් වලට අපි නමක් දෙනවා සමාජීය වෙළඳපොළ ආර්ථික. වෙළඳපොළ ආර්ථික තමයි. ඒ වගේ තියෙන්නේ පෞද්ගලිකාංශය තමයි තියෙන්නේ. ලාභ පරමාර්ථයෙන් තමයි කටයුතු කරන්නේ. නමුත් පෞද්ගලිකාංශය රජයත් එක්ක බැඳී කටයුතු කරනවා සමාජ සුබ සාධන නිසා. දුප්පතුන් ඉවත් කරන්න. දුප්පතුන් මැඩපවත්තන්න. පොහොසතුන් බවට පත් කරන්න වැඩ පිළිවෙල. ඒ නිසා ඔය රටවල් වෙළඳපොළ ආර්ථිකයට අයත් වුණාට වෙළඳපොළ ආර්ථික පද්ධති කියන වචනයට තව විශේෂණ පදයක් එනවා සමාජීය වෙළඳපොළ ආර්ථික. ඒක නේ රටවල් දියුණු භෞතික දියුණු මානසික දියුණු.
ඒ නිසා ආර්ථික පද්ධති වර්ගීකරණය කරද්දී ඔය ආදායම් පුනර්ව්‍යාප්තිය හා සමාජ ආරක්ෂක ජාලයන්ගේ ස්වභාවය කියන්නේ අනුගමනය කරන වැඩ පිළිවෙල. මට නිශ්චිත මෙන්න මේ අනුගමනය කරන වැඩ පිළිවෙල මේකේ කියලා කියන්නේ නැහැ. දැන් සමහර රටවල් වල දන්නවා ඒ රටවල් වල පාසල් කාලයෙන් පස්සේ ජොබ් එකක් ලැබෙද්දී රජයෙන් මුදලක් දෙනවා. ඒක සුදු සාධාරණ පිළිවෙල. මොකද ඕස්ට්‍රේලියාව වගේ රටවල් එහෙම දෙනවා. ඒක අපිට මානසික පීඩනයක් නේ. අපි යුද්ධ කැරලි කෝලහල ගැටුම් වලට අපි යන්නේ නේ. අපි දන්නවා අපි මේ යන අධ්‍යාපන ශාස්ත්‍රය තුල ඉස්සරහට යද්දී අපිට ජොබ් එකට යන්න බැරි වුණොත් අතරමඟ අපි නතර වුණොත් අපේ රජයෙන් රස්සාවක් ලැබෙන්නේ නැති දීමනාවක් ලැබෙනවා. ඒවා සමාජ සුළු සාධන සංකල්ප. දුක්පතු නගා සිටවන අනුගමනය කරන සංකල්ප. අත ලෝකේ රටවල් ගත්තාම විශ්‍රාමයට බහුලවම දෙන රාජ්‍යන් අතර ඉහළින් මින් ශ්‍රී ලංකාව. ඒවා සමාජ සුළු සාධන සංකල්ප. ඒවත් ආදායම් පුනර්ව්‍යාප්තිය කියන්නේ වැඩි ආදායම් අඩු බවට පත් කරන අනුගමනය කරන ක්‍රියාමාර්ග. ඔය අපිට මේකයි කියලා ලියන්න බෑ. හැබැයි ඔය කතා වෙනවා අපි ඉස්සරහා ඉයස් වල පාඩම් වලදී. නිසා දැනට මත තියාගන්න. අන්තිම එක බලන්න. දේශපාලන ආගමික දෘෂ්ටිවාදය. ඔයාලා දන්න මේ දවස්වල යුක්‍රේන වලට රුසියාව විසින් පහර දෙනවා. ඒක දේශපාලන දෘෂ්ටියක්. රුසියාවේ ජනාධිපති පුටින් සිතනවා ඇති එයා තමයි ඒ ප්‍රදේශේ බලවතා කියන්නේ. ඒ ප්‍රදේශේ බලවතා හැටියට යාට යටත් වෙලා ඉන්න රාජ්‍යයන් ඉන්නවා. ඒක තමයි මම කිව්වේ දේශපාලන දෘෂ්ටිවාදය. ආගමික දෘෂ්ටිවාදයන් හැටියට ලෝකේ පිළිගන්න රාජ්‍ය සංකල්පයක් තියෙනවා. මම ගියහතිත් කිව්වා ඉස්ලාමීය රාජ්‍ය සංකල්පය. ඉස්ලාමීය නීතිය පදනම් කරගෙන ක්‍රියාත්මක කරන්න ඇතැම් පිරිස් උත්සාහ කරනවා. ඒවා නීත්‍යානුකූලද නීත්‍යානුකූල නොවනවද කියන එක නෙමෙයි මෙතන කියන්නේ. ආර්ථික පද්ධති වර්ගීකරණය කරන අනුගමනය කරන ක්‍රියාමාර්ග. අපි නූතන ආර්ථික පද්ධති වර්ගීකරණය එකක් අපි නෝට් එකක් ලියන්න අවශ්‍ය නැහැ. මට දෙන්න පුළුවන් ප්‍රොෆෙසර් තපත්තු සර්ගේ පොතේ ඔය ඉස්ලාමීය රාජ්‍ය සංකල්පෙම ඔය සමාජීය වෙළඳපොළ ආර්ථික සංකල්පෙම ගොඩක් විස්තර කරලා තියෙනවා. වැඩක් නෑ ඒකට යන්න. ඒක දැනගත්තා නැති අපි. ඒක විභාග ප්‍රශ්න ඉලක්ක වෙන්නේ නැහැ. ඒ නිසා ආර්ථික පද්ධති වර්ගීකරණය කරේ මේ බලපාන සාධක අපි පහ දැනගන්න ඕනේ. ඒ අනුව වර්ග කිරීමක් දැනගන්න ඕනේ. මම තුනක් මම විස්තර කරා. අනිත් ඒවා අවධානය සඳහා තමයි දුන්නේ. එතකොට මෙහෙම වර්ගීකරණය කරාට පැහැදිලිවම ලෝකෙ දකින්න පුළුවන් ආර්ථික පද්ධති තුන. මොකක්ද? වෙළඳපොළ ආර්ථික පද්ධතියයි, සැලසුම්ගත ආර්ථික පද්ධතියයි, මිශ්‍ර ආර්ථික පද්ධතියයි. අතීතයේ අපි දැක්කා ඔයාලා විවිධ විෂයන් වලදී හඳුනගන්න ඇති එංගලන්තයේ සම්ප්‍රදායික ආර්ථික පද්ධතියක් තිබුණා වැඩවසම් ආර්ථික ක්‍රමය. ඒ එංගලන්ත වැඩවසම් ආර්ථික ක්‍රමයට සමගාමීව ලංකාවේ තිබුණ ආර්ථික පද්ධතිය රාජකාරී ක්‍රමය. ඒ වගේ ක්‍රියාත්මක වුණේ මුල් බැසගිය සම්ප්‍රදාය. එංගලන්ත වැඩවසම් ක්‍රමය නම් ක්‍රියාත්මක වුණේ භූමිය නැමැති නිෂ්පාදන සම්පත භාවිත කරලා නොදිනු කුසි කාර්මික ක්‍රමය. ලංකාවේ රාජකාරී ක්‍රමය කියන සම්ප්‍රදායික ආර්ථික පද්ධතිය ක්‍රියාත්මක වුණේ කලින් පැවතා පරම්පරාවෙන් පැවතා රැකියා ලක්ෂණ ඉදිරි ක්‍රියාත්මක කිරීම. ඒවා යාල්පෙන ගියේව. ඒක අපි කතා කරන්නේ නැත්තම් සම්ප්‍රදායත් ලෝකයේ ආර්ථික පද්ධති තීරණය කරන සාධකයක් බවට පත් වෙලා තිබුණා. එංගලන්තයෙන් වැඩවසම් ආර්ථික පද්ධතිය ශ්‍රී ලංකාවේ රාජකාරී ක්‍රමය. ඒවා ආර්ථික ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. අපි ඒව ගන්නෙ නැහැ. කෙසේ වෙතත් මේ විදිහට වෙන් වශයෙන් වර්ග කළාට ආර්ථික පද්ධති වර්ග කරාට අවසාන වශයෙන් ආර්ථික පද්ධති තුනයි තියෙන්නේ. වෙළඳපොළ ආර්ථික පද්ධතිය, සැලසුම්ගත නැත්නම් විධානගත ආර්ථික පද්ධතිය, මිශ්‍ර ආර්ථික පද්ධතිය. මට මතකයි 2018 ජීවු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් අහන මෙන්න මෙහෙම. මොකද ප්‍රශ්නේ? ලකුණු 8ක් දුන්නා. ධනේශ්වර ආර්ථික පද්ධති අවශ්‍යම වෙළඳපොළ ආර්ථික පද්ධතිද? සමාජවාදී ආර්ථික පද්ධති අවශ්‍යම
විධානගත ආර්ථික පද්ධතිය. ඔයාලට මම ඒවර නිබන්ධනේ ඔය ප්‍රශ්න දාලා තියෙන බල ප්‍රශ්න. ඒවා අපි අවසානයේ කතා කරමු. මේ අවස්ථාවේදී කතා කර යන්නේ නැහැ කාලය විඩාව කරන්න. ඒ වුණොත් අපිට ලොකු පාඩම් ගොඩක් ආවරණය කරන්න තියෙන ඒක ආවරණය කරන්න. මොකද අපිට ආවරණය කළා විභාගෙ ලියලා පැවරුම් ලියලා උස්ම ගන්න වෙලාවක් නැහැ මැක්‍රෝ ඉකොනොමික්ස් වලට යන්නේ. ඒක ඉවරනවත් එක්කම අපිට ඊට පස්සේ මොකෝ වෙන්නේ? පාර්ට් 1 වලට යන්නේ. පාර්ට් 2 වලට යන්නේ. කෙටි කාලෙදී. ඒ නිසා අපිට මේවා ගොඩක් ඔක්කොම නෝට්ස් කතා කරන්න. දැන් මොකද ඊළඟ ප්‍රශ්නේ? ධනේශ්වර ආර්ථික පද්ධතිය අවශ්‍යයෙන්ම වෙළඳපොළ ආර්ථික පද්ධතිය වන්නේද? සැලසුම්ගත ආර්ථික පද්ධතිය අවශ්‍යයෙන්ම විධානගත ආර්ථික පද්ධතිය වන්නේද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. මොකද පිළිතුර? ධනේශ්වර සමාජවාදී ලෙස ආර්ථික පද්ධති වර්ග කරනු ලබන්නේ සම්පත් වල හිමිකාරීත්වය මත. සම්පත් වල හිමිකාරීත්වයේ පෞද්ගලික අංශතු නම් එය ධනේශ්වර ආර්ථික පද්ධතියක් වන අතර රජයේ සතු නම් එය සමාජවාදී ආර්ථික පද්ධතියකි. නමුත් වෙළඳපොළ හා විධානගත ලෙස ආර්ථික පද්ධති වර්ග කරනු ලබන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන යාන්ත්‍රණය මත. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ මිල ක්‍රමයේ මත ලාභ පරමාර්ථයෙන් නම් එවැනි ආර්ථික පද්ධති වෙළඳපොළ ආර්ථික පද්ධතියක් වන අතර සැලසුම් ක්‍රමයේ මත සුබසාධන පරමාර්ථයෙන් නම් එවැනි ආර්ථික පද්ධති විධානගත ආර්ථික පද්ධති වේ. යටින් ආයි ලියනවා ඒ අනුව මේ උත්තරේ කියවන්න මම නිකන්. ඒ අනුව ධනේශ්වර ආර්ථික පද්ධතියක් අවශ්‍යයෙන්ම වෙළඳපොළ ආර්ථික පද්ධතියක් නොවන අතර සමාජවාදී ආර්ථික පද්ධතියක් අවශ්‍යයෙන්ම විධානගත ආර්ථික පද්ධතියක් නොවේ. බොහෝ විට මේවා මිශ්‍රව පැවතිය හැක. අනුත්තර. ඔයාලට මේක රෙකෝඩින් එක ආයෙ අහනකොට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. මම ඉදිරි ප්‍රශ්න උත්තර වලට වෙනම පේපර්ස් දින අරගෙන කතා කරනවා. බලන්න ආයි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? මොකද්ද? ධනේශ්වර ආර්ථික පද්ධතිය අවශ්‍යයෙන්ම වෙළඳපොළ ආර්ථික පද්ධතියක්ද? සමාජවාදී ආර්ථික පද්ධතිය අවශ්‍යයෙන්ම විධානගත ආර්ථික පද්ධතියක්ද? ඔබේ පිළිතුර පැහැදිලි. ඒ පිළිතුර තමයි මම පැහැදිලි කරන්නේ. විභාගයේ ප්‍රශ්න අහන්න එහෙම. 2018 ගියේ කුපේකට ප්‍රශ්න. ඔයාලේ විෂය නිර්දේශ වෙනස් වුණා කියලා ප්‍රශ්න පත්‍ර ව්‍යුහ වෙනස් කරනවා කියලා ප්‍රශ්න වෙනස් වෙන්නේ ඕකම තමයි. එහෙනම් අපි පොදුවේ ගත්තම ආර්ථික පද්ධතිය ওই විදිහට වර්ක් කරාට අවසාන වශයෙන් ආර්ථික පද්ධති තුනයි තියෙන්නේ. මම කිව්වේ වෙළඳපොළ ආර්ථික පද්ධති, සැලසුම්ගත ආර්ථික පද්ධති, මිශ්‍ර ආර්ථික පද්ධති. ඒ වෙන වෙනම ලියන්න. වෙනම රූලක් ඇරලා ලියන්න පටන් ගන්න. ඉහත ආර්ථික පද්ධති වර්ග කිරීම සඳහා ඉහත ආර්ථික පද්ධති වර්ග කිරීම සඳහා ඉහත ආර්ථික පද්ධති වර්ග කිරීම සඳහා භාවිත කරන ඉහත ආර්ථික පද්ධති වර්ග කිරීම සඳහා භාවිත කරන නිර්ණායක සියල්ලම සැලකිලිටගෙන නිර්ණායක සියල්ලම සැලකිලිටගෙන නිර්ණායක සියල්ලම සැලකිලිටගෙන පහත පරිදි ආර්ථික පද්ධති වර්ග කළ හැකිය. එනම් එක ඒවා අංක කරන්න. ඒවා පිළිවෙලක් තියෙනවා. අංක සංඛ්‍යාවක් තියෙනවා. එනම් එක වෙළඳපොළ ආර්ථික පද්ධති. වෙළඳපොළ ආර්ථික පද්ධති. දෙක විධානගත ඇලිරක් සැලසුම්ගත ආර්ථික පද්ධති.
විධානගත එලිරා සැලසුම්ගත ආර්ථික පද්ධති තුන මිශ්‍ර ආර්ථික පද්ධති මාතෘකාව වෙළඳපොළ ආර්ථික පද්ධති වෙළඳපොළ ආර්ථික පද්ධති වෙළඳපොළ ආර්ථික පද්ධති යටින් වරන් ඇතුලේ මෙන්න මේ ටික ලියා ගන්නවා බෝඩ් එකේ ලියනවා නේ මොකද දන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධති කියන වචනෙට භාවිත කරන තවත් වචන ගොඩක් තියෙනවා. ඒ වගේම ප්‍රශ්න ඇහුවොත් ඒව නොදැන හිටියොත් අපිට ලියා ගන්න බැරි වෙනවා. මොකද්ද? මේක කියනවා නිදහස් ව්‍යවසාය ආර්ථික පද්ධති අර්ථ ක්‍රමය. නිදහස් ව්‍යවසාය ආර්ථ ක්‍රමය. යටි වරායතු ලියා ගන්න පුළුවන්. මේක තව කියනවා මිල ක්‍රමය. තව කියනවා වෙළඳපොළ ක්‍රමය. පෞද්ගලික ව්‍යවසාය ආර්ථ ක්‍රමය. ඔය වගේ නම් වලින් හඳුන්වනවා. වරන් ඇතුළේ ලියාගත්තට කමක් නැහැ. මේව ලියන්න නිදහස් ව්‍යවසාය ආර්ථ ක්‍රමය, මිල ක්‍රමය, වෙළඳපොළ ක්‍රමය, පෞද්ගලික ව්‍යවසාය ආර්ථ ක්‍රමය මේකත් දාන්න පුළුවන්. මේව මිශ්‍රණය කරද්දී මේකත් දාන්න පුළුවන්. මොකද? ධනේශ්වර ධනවාදී ආර්ථ ක්‍රමය. ධනේශ්වර ධනවාදී ආර්ථ ක්‍රමය. අර්ථ ක්‍රමය. මොකද දැන් අර කලින් වර්ගීකරණය කරේ අපි ඒ නිර්ණායකම්. දැන් පොදුවේ තුනයි තියෙන්නේ. වෙළඳපොළ ආර්ථික පද්ධති, සැලසුම්ගත ආර්ථික පද්ධති, මිශ්‍ර ආර්ථික පද්ධති. ඒවා තමයි විස්තර වෙන්නේ. ලෝකේ ඕනම රටක් ওই ගොඩවල් තුන දාන්න පුළුවන්. ලෝකයේ විවිධ රටවල් අර කලින් නිර්ණායක අනුව වර්ග කරන්න පුළුවන්. නමුත් මේ දැන් ගත්ත සුවිශේෂ පද්ධති තුන ඕන රටක් ගොඩක් දාන්න. එහෙනම් මේ වචන ටිකක් යටින් ලියුවා. නිදහස් ව්‍යවසාය ආර්ථ ක්‍රමය, මිල ක්‍රමය, වෙළඳපොළ ක්‍රමය ඔය ක්‍රමයේ කියන වචනේ භාවිත කරපුවා යන්ත්‍රණය කියලා. මිල යන්ත්‍රණය, වෙළඳපොළ යන්ත්‍රණය ඉදිරියට කතා කරනවා. පෞද්ගලික ව්‍යවසාය ආර්ථ ක්‍රමය, ධනේශ්වර නැත්නම් ධනවාදී ආර්ථ ක්‍රමය. යටින් ලියන්න මෙහෙම. මෙවැනි ආර්ථික පද්ධතියක මෙවැනි ආර්ථික පද්ධතියක දැකිය හැකි ලක්ෂණ කීපයකින් දැන් ඔළුවේ තියාගන්නේ නැහැ දැන් අපි ඔළුවේ තියාගන්නේ නැහැ අර කලින් වර්ගීකරණය ඒවා ඉතින් විස්තර කරමු අපි දැන් වර්ගීකරණය කරන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධති නිදහස් ව්‍යවසාය ආර්ථික පද්ධති වල මූලික ලක්ෂණ පමණයි. නම් පළවෙනි එක තරුණ කුලක් දාන්න දේපොළ පිළිබඳ පෞද්ගලික හිමිකමක් තිබීම. 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 දේපොළ වල හිමිකම පෞද්ගලිකයන් සතු. අර කලින් ධනේශ්වර කියපු සංකල්පනේ මේ. දෙවෙනි එක. දෙවිතර ලකුණ. මූලික ආර්ථික ප්‍රශ්න මිල ක්‍රමයේ මත විසඳීම.
මූලික ආර්ථික ප්‍රශ්න මිල ක්‍රමයේ මත විසඳීම. දැන් කතා කරමු මිල ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. මූලික ආර්ථික ප්‍රශ්න මිල ක්‍රමයේ මත විසඳීම. තුන්වෙනි එක ස්වාර්ථය 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 ලාභය කියන්නේ ස්වාර්ථය ලාභය මත පදනම් කරගත් සානුබල පැවතීම ස්වාර්ථය එලර ලාභය මත පදනම් කරගත් සානුබල පැවතීම තුනක් කිව්වද ලක්ෂණ තුනක් කිව්වා ඊළඟ ලක්ෂණය තරු ලකුණ නිදහස් ව්‍යවසාය තේරීම නිදහස නිදහසේ ව්‍යවසාය කටයුතු කරන්න පුළුවන් පෞද්ගලික අංශයට වගේම රාජ්‍ය අංශයට තේරීම නිදහස කියන්නේ අපට ඕන පෞද්ගලික අංශයකට අපට ඕන නම් බලන්න ඕන දැනකින් පෞද්ගලික බඩු ගන්න ලබාන්න ගන්න හිතන්නකෝ ඔයාලට සරලව මම ඒක තේරුම් කරගන්න තේරීම නිදහස කියන්නේ දැන් මොන්රාගල ළමයෙකුට මාතර නගර ඉස්කෝලේකට බැඳෙන්න බෑනේ අන්න රාජ්‍ය අංශය කොළඹ ආනන්ද නාලන්ද ඩී.එස්. සේනානායක ඔකට ඉස්කෝලේට යන්න බෑ. ශිෂ්‍යයෙක් යනවා නම් ඒ ක්‍රමවේදයක් තියෙනවා ශිෂ්‍යත්ව පාස් වෙලා උමන හෝ එහෙම ක්‍රමවේදයක් තියෙනවා. පදිංචි වෙනස් කළා අවුරුදු 30කට පස්සේ එහෙම යනවා. තේරීමින් දහසක් නෑ රාජ්‍ය අංශය තුල. ලංකාවේ ඉන්න ඕන දරුවෙකුට කොළඹ නගරේ උපකරණ මන්දිරය යන්න පුළුවන්. පෞද්ගලික පාසලකට යන්න පුළුවන්. පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. අන්න බලන්න තේරීමින් දහස පෞද්ගලික අංශය වල වෘත්තියක් තෝරන්න පුළුවන්. රාජ්‍ය අංශය එහෙම නෑ. ඒ පෞද්ගලික අංශනේ ක්‍රියාත්මක වෙන්නේ වෙළඳපොළ ආර්ථිකය දෙන්නේ. ඒ නිසා වෙළඳපොළ ආර්ථිකයේ ලක්ෂණයක් තමයි නිදහස් ව්‍යවසාය නිදහසේ ඕන ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන්. පාරිභෝගිකට තේරීම නිදහසක් තියෙනවා. ඊළඟ තරංකාරී වෙළඳපොළ තත්ත්වයක් පැවතීම. තරංකාරී වෙළඳපොළ තත්ත්වයක් පැවතීම. තරංකාරී වෙළඳපොළ තත්ත්වයක් පැවතීම. තරංකාරී වෙළඳපොළ තත්ත්වයක් පැවතීම. ඊළඟ පාරිභෝගික ස්වාධීනත්වයක් පැවතීම. පාරිභෝගික ස්වාධීනත්වයක් පැවතීම. උතන වචන තුනක් ඔයාලට ගැටලු. මට මේ වචන තුන අතහැරලා වුණා ඉස්සරහට යන්න පුළුවන්. නමුත් මම දන්නවා කොයි විදිහරි ඒ වචන තුනේ හිර වෙනවා. ඒ නිසා අපිට එහෙම ප්‍රතිපෝෂක නෝට් වලදී වගේ කතා කරගෙන යන්න බෑ. මොකද අපි උගන්වන දරුවන්ට අපි ඔක කියනවා. සෙකන්ඩ් ඉයර් එකේදී අමාරු වුණොත් ඉන්නවා. ඉතින් වෙළඳපොළ ආර්ථික පද්ධතියක අපහැදිලි තේරෙන්නේ නැති වචන තුනක් කියවුණා මගේ අතේ. ඒ කතාව උඩ දැන් කියවෙනවා. මොකද්ද මෙන්න මේක. මිල ක්‍රමය. ඔබට කියන්න පුළුවන් මිල ක්‍රමය එකක්. අනිත් එක ස්වාර්ථය. අනිත් එක පාරිභෝගික ස්වාධීනත්වය.
අපි ඒක ක්‍රියාගමු. මේ වචන තුනත් පැහැදිලි කරගන්න. ඒක තමයි මේ සංකල්ප තියෙන්නේ. එනම් පොඩි මාතෘකාව මිල ක්‍රමය. මිල ක්‍රමය. ඔකට කියනවා මිල යන්ත්‍රණය කියලා. මිල ක්‍රමය. මිල යන්ත්‍රණය. යන්ත්‍රණය. යටින් දාන්න වෙළඳ පොළ යන්ත්‍රණය කියන්නේ ඕක තමයි. වෙළඳ පොළ ක්‍රමය වෙළඳ පොළ යන්ත්‍රණය කියන්නේ ඕක තමයි. මාත්‍රාව මිල ක්‍රමය ඇලිලා මිල යන්ත්‍රණය ඒකම තමයි හඳුන්වන්නේ වෙළඳ පොළ ක්‍රමයවත් වෙළඳ පොළ යන්ත්‍රණය කියන්නේ. අහගන්න. වෙළඳ පොළ ආර්ථිකයක පෞද්ගලික අංශ ක්‍රියාත්මක වෙන්නේ. ඉල්ලුම් සැපයුම් බලවේග මත නිදහසේ මිලක් තීරණය. මම පොල් ටිකක් ගෙනින් පාරායේ තියන් ඉන්න. මිලක් දන්නේ නැහැ. මම කියනවා පොල් ගෙඩියක් රුපියල් 120 කියලා. කවුරු හරි 80ට ඉන්න. නිල්ල මං සපේ. අපි දෙන්න කේවල් කර ගැනීම තුරු. භාගී ඉංග්‍රීසි වර්ඩ් එක. කේවල් කර ගැනීම තුරු. මම කියන බෑ. මම 110ට දෙන්නම් වාට ඕන. එයා කියන බෑ. 90ට දෙන්නම්. 90ට ගන්න. එයා මිල උස්සන. එයා කියන්නේ ඉල්ලුම් ගන්න. සැපියුම් කරු මිල පොඩ්ඩ අඩු කරනවා. අන්තිම අපි දෙන්නම කරගෙන මටත් ඕන පොලිටික් ඉක්මනට විකුණලා යන්න. අරයට ඕන පොල් අරගෙන අපි දෙන එක වෙනවා. රයිට් පොලිටික් ඔක්කොම ගන්නවා නම් මම පොල් ගෙඩි 40යි ගෙනිච්ච පොලිටික් ඔක්කොම ගන්නවා නම් රුපියල් 100ට ගන්න. අර බලන්න ඉල්ලුම් සැපියුම් බලවේගවත් මිලක් තියෙනවා. ඒ මිල මත ඒ මිලක් තීරණය වෙන මිල මත කුමක් කොපමණ කෙසේ කාසතානි ප්‍රදවද කියන ප්‍රශ්නේ විසඳීම අපි කියනවා මිල ක්‍රමය. මිල යන්ත්‍රණය. වෙළඳ පොළ ක්‍රමය. වෙළඳ පොළ යන්ත්‍රණය. ඔක අදෘශ්‍යමාන හස්තයක්. ඇහැට පේන්නේ නැහැ. වෙනවා. කුමක්ද නිපදවන්නේ? ලාභයෙන් වැඩි බාන්න. මිල මත පදනම්. කොපමණද? ලාභ උපරිමතේ. කෙසේද? පිරිවේ අඩු ශිල්ප ක්‍රමයේ වාදා කරනවා. ශිල්ප ක්‍රම දෙකයි තියෙන්නේ. ශ්‍රම සූක්ෂම හෝ ප්‍රාග්ධන සූක්ෂම. ශ්‍රමයේ මිල අඩු නම් ශ්‍රම සූක්ෂම වේදා ගන්න. ලාභ පරමාර්ථය. ප්‍රාග්ධන මිල අඩු නම් ප්‍රාග්ධන සූක්ෂම වාදා කරන. ලාභ පරමාර්ථය. ખાસදා නිපදවන්නේ. මිලදී ගැනීමේ හැකියාවක් ඇති ඇසදා. අවුනෝ කීබේ ක්‍රියාත්මක වීම අපි කියන මොකද්ද? මිල ක්‍රමය. මිල ක්‍රමය කො පේන්නේ කාටවත්. මිල ක්‍රමය. මිල නෙවෙයි මිල ක්‍රමය. මිල යන්ත්‍රණය. ඒක මිල තීරණය වල මිල මත තමයි ඔක්කොම තියෙන්නේ. වෙන ලියන්නේ. මේ විදිහට ලියන්නේ. වෙළඳ පොළේ ඉල්ලුම සැපයුම් බලවේග අනුව වෙළඳ පොළේ ඉල්ලුම සැපයුම් බලවේග අනුව වෙළඳ පොළේ ඉල්ලුම සැපයුම් බලවේග අනුව තීරණය වන මිල මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේ සම්බන්ධීකරණ යන්ත්‍රණය මිල ක්‍රමේ නම් වේ. ඔය තීරණ සම්බන්ධීකරණය කරනවා කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමනේ නේ. නැත්නම් කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. ඉල්ලුම් සැපයුම් බලවේගමත් තීරණ මිල මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම මිල ක්‍රමේ නම් වේ. අන්න ඒකත් වරයි තුලිය තියන්නේ. මේ මෙච්චර කියන්නේ මොනවටද? ඉකෝනොමික්ස් පෙළ නොකරපු අය ඉන්නේ. ඒ අයගේ සුභ සිද්ධිය දෙස. දැන් වරයි තුලිය යන්නේ මෙහෙම. ඉල්ලුම් සැපයුම් බලවේග මත තීරණ මිල මගින් ඉල්ලුම් සැපයුම් බලවේග මත තීරණ වෙන මිල මගින් ඉල්ලුම් සැපයුම් බලවේග මත තීරණ වෙන මිල මගින්
මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම මිල ක්‍රමයේ නම් වේ. මිල ක්‍රමයේ නම් වේ. වරවාන් ඊළඟට මුලින් පටන් අරගෙන ලියන්න. මුලින් පටන් අරගෙන ලියන්න. වෙළඳපොළ ක්‍රමයක කියන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතිය. හොඳයි. වෙළඳපොළ ක්‍රමයක කියන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතිය. වෙළඳපොළ ක්‍රමයක එලෙස තීරණය වෙන මිල වැදගත් කාර්ය තුනක් ඉටු කරයි. මිල ක්‍රමය මත තීරණ මිල වැදගත් කාර්ය තුනක් ඉටු කරනවා. පොඩ්ඩක් අහගන්නකො. ඔය වෙළඳපොළ ආර්ථිකයක පෞද්ගලික අංශයේ ක්‍රියාත්මක වන ආර්ථිකයක මේ මිල තීරණ මිල කාර්යයන් තුනක් ඉටු කරනවා. මොකද්ද කාර්යයන් තුන? දැන් පෞද්ගලික අංශයේ කඩේකට ගියාම අර හැම මල්ලෙම හාල් මිටි, සීනි මිටි, පරිප්පු වල, ඒ පැක් වල ඒ සියල්ලකින් පෙන්නන්නේ මිල. අපි ඉස්සෙල්ලම බලන්නේ අන්තර්ගතය නෙවෙයි. අපි ඉස්සෙල්ලම බලන්නේ බර නෙවෙයි. අපි ඉස්සෙල්ලම බලන්නේ අලංකාරත්වය නෙවෙයි. ඒක ඇහැට දැක්කත් ඉස්සෙල්ලම අපි අහන්නේ කීයද? මිල මොකක්ද? යන වෙළඳපොළ ආර්ථික මිල කරන පළවෙනි කාර්යය තමයි සංඥා සපයන. ඉඟි ගන්නවා. එහෙන් හාල් කඩේ හාල් මල්ලේ තියෙන මිලට ගහලා තියෙනනේ. වඩා මෙයා හාල් කඩේ මිල අපේ 60 වදිනෝ රුපියල් 5ක් අඩුයි. සංඥා සපයන. ඉඟි කරන ග්ලාන්ස් එකක් දෙනවා. ඉඟි කරනවා. ගණින් මේක ලාභයි. නිෂ්පාදක හැටියට මට සංඥා කරනවා. පාන් හදන්න එක. බලිස් හැදුවම ඊට වඩා ලාභයි. මගේ කොන්ක්‍රීට් වැඩපළේ කොන්ක්‍රීට් ගඩොල් හදන්න එපා. මල් පෝච්චි හදන්න. ඒක ඊට වඩා ලාභයි. මිල තමයි මට සංඥා කරන්නේ. මිල තමයි පාරිභෝගික සංඥා කරන්නේ. තව එකක් තමයි මිලේ කාර්යය තමයි සානුබල සැපීම. සානුබල පොළොවන්නේ මිල මත. මිලෙන් තමයි ලාභය taksir වෙන්නේ. ඒ අනුව සානුබල සපයන අපට. ඉන්සෙන්ටිව් මොන නිෂ්පාදනය කරනවද කියලා අපිට සානුබල සපයන. අනේ මිලේ දෙවෙනි කාර්යය. මිලේ අනිත් කාර්යය තමයි සලාකන කාර්යය. සලාකන කියලා කියන්නේ මොකද්ද? තියෙන භාණ්ඩ නිෂ්පාදනය කරන භාණ්ඩ එකිනෙක අතර බෙදා හරින්නේ මොකක් මතද? මිල මත. මං කියන රුපියල් 1000යි මගේ ගාව තියෙන්නේ. රුපියල් 100ව 10ක් දෙන්න. මිල නැත්තම් කොහොමද බෙදන්නේ? මිල මත බෙදන්නේ. සලාකන කාර්යය. බලන්න ලස්සන මත් තියාගන්න පුළුවන් නේ. මිලේ කාර්යයන් තුන සංඥා සැපීම, සානුබලකාර, සලාකන කාර්ය. ඕනනම් මට ඔය කරුණු තුන විතර ලියන්න පුළුවන්. ඔයාලට කටපාඩම් කරපන්. උපාධි බබෝ කටපාඩම් කරන්න බෑ. උපාධි කටපාඩම් කරන්න බෑ. උපාධි අවබෝධයක් ලබා ගන්න. පේපර් එකේ ලකුණු 20 30 40 වෙන්න පුළුවන්. නමුත් අවුරුදු 3ක කොටසක් ඉගෙන ගන්න. උසස් පෙළ අපිට කටපාඩම් කරවන්න පුළුවන්. ඒ සමාජයට යන අමාරු. මෙතන අවබෝධය ගන්න ඕන. බය වෙන්න වැඩක් නෑ. බය වුණු මෙලොවක් කරන්න බෑ. මේ විෂය දැනුම උකහා ගන්න පුළුවන්. ප්‍රතිපෝෂක නෝට්ට අපි කතා කරන පාස් ප්‍රශ්න පස්සත් එක්ක ඔක්කොම බලද්දී විභාගේ පාස් වෙන්න පුළුවන්. හැබැයි විභාගය කියන්නේ එක පේපරයක් නෙවෙයි. ඉකෝනොමි වල පේපර් 7ක් අවුරුදු තුනට.
අනිත් විෂයන් වලත් එහෙම වෙනවා. ඉංග්‍රීසි ඔක්කොම වෙනකොට පේපර්ස් කීයද? 25ක් විතර වෙනවා. 25න් පාස් වෙනවා ඩිග්‍රී කම්ප්ලීට්. ඒ අල්ලලා බදා ගන්න තද කරගන්න අල්ලන්න අවශ්‍ය නැහැ. සැලුම් අපිට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ඔයාලම තියාගන්න මොකද මේ සංඥා අපේනවා කියන්නේ. දැන් මේ වගේ නිපුණතාව කියන්නේ මොකක්ද දන්නවද? මෙවැනි පාඩමක් ඉගෙනුවට පස්සේ ඔයාලා ප්‍රායෝගික ලෝකෙට යනවත් එක්ක මේවා ඔළුවට එනවනම් අන්න ඒක ඉගෙන ගන්න නිපුණතාවයක් තමයි. කඩේක මිලක් දකින්නකොට තේරෙනවනේ අනේ මේ කිව්වේ අර වෙළඳ ආර්ථිකයේ මිලේ කාර්යයක් නේද? සංඥාවක් නේද මට සැපෙන්නේ. සංඥාවක් නේද සැපෙන්නේ. පාරයිනේ පොල් ගොඩවල් මයුක ගොඩවල් මේ දවස් වල දෙන කහ ගොඩවල් තියෙන ගොඩක්. ඒකේ අර පිකට් කරන්න ගිහපුවාර මේ බැනර් එකක් ගහපුවා වගේ තියෙන කිලෝ දෙකම දැන් මම එද්දි මම දැක්ක කිලෝ දෙකම රුපියල් 100යි මයුක. මයුක කොට දකින්නට වඩා මයුක කොට දකින්නට වඩා මම මිල දැකලා තමයි නතර කරන්නේ. මිල මට සංඥා කරනවා. අරම්පලයන් මගේ ලාභයි. සංඥා කරනවා. පෙළඹුවෙත් මිල. පෙළඹුවෙත් මිල. බෙදුවෙත් මුදලාලි මිලේ නිෂ්පාදනය එහෙම. ඒක වෙළඳපොළ ආර්ථික මිල තමයි වැදගත්. හැබැයි මිල ක්‍රමයක් මත තීරණය වෙන්නේ. කවුරුත් තීරණය කරන්නේ ඒක ලියන්නේ මෙහෙම. යටි ලියන්නේ. මම ලියුවා මම වෙළඳපොළ ක්‍රමයක මිලේ කාර්යයන් 3කි කියලා මම කිව්වා. ලියුවේ නැත්තම් එහෙම ලියුවේ නැත්තම් ලියන්න වෙළඳපොළ ක්‍රමයක මිලේ කාර්යයන් 3කි. 1 තොරතුරු හා සංඥා සැපීමේ කාර්යය. තොරතුරු හා සංඥා සැපීමේ කාර්යය. තොරතුරු හා සංඥා සැපීමේ කාර්යය. අන්ඩර්ලයින් කරන සංඥා සැපීම. ඒ යටතේ ලියන්න වෙළඳපොළ තුල සිටින නිෂ්පාදකයන් සහ වෙළඳපොළ තුල සිටින නිෂ්පාදකයන් සහ ගැනුම්කරුවන්ට උන්ගේ තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන තොරතුරු මිල ගණන ඔස්සේ සංනිවේදනය කිරීම මින දස් කරයි. එනම් කරුණමක් තියාගන්න පුළුවන් සංඥා සැපේ. සංඥා කියලා මත තියන්න. සංඥානේ සංඥා සැපේ. සංඥා කියන එක දන්නවනේ නේ. සංඥා. අපි සංඥා සැපයන් හිටපුවානේ. විශාල පිරිසක් ඉන්න තැන උනා පොඩ්ඩක් ඇහැක් වහලා ඇරියට පස්සේ අපි සංඥාවක් කාට ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන්. මිලනුත් එවැනි සංඥා දෙන්න. දෙක සානුබල සැපීමේ කාර්යය. සානුබල සැපීමේ කාර්යය.
ලියන්නේ යත්තේ මිලමකින් ලබා දෙන සානුබල මගින් මිලමකින් ලබා දෙන සානුබල මගින් මිලමකින් ලබා දෙන සානුබල මගින් වෙළඳ පොළ තුල සිටින මිලමකින් ලබා දෙන සානුබල මගින් වෙළඳ පොළ තුල සිටින ගැනුම් කරුවන් හා විකුණුකරුවන් ක්‍රමවත් හා කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීම සඳහා යොමු කිරීම මෙය තුන්වෙනි එක සලාකනය කිරීමේ කාර්යය. ඒ අර්ථය ලියන්න සම්පත් පිළිබඳ හිඟකම පවතින තත්ත්වයක් තුළ ආර්ථිකයේ හිඟ සම්පත් විකල්ප භාවිතයන් අතර බෙදා වෙන්කිරීමේ කාර්යය මිල ගණන් විසින් ඉටු කරනු ලැබේ. ඒ කොටස අවසන් කරන්න ලියන්න මෙහෙම චේතකින් වෙළඳපොළ ආර්ථිකයක අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වීම යනුද මෙය
මෙම මිලට මෙලෙස තීරණය වන මිලට පාරිභෝගිකින් නිෂ්පාදකින් සහ සාධක හිමියන් ප්‍රතිචාර දැක්වීම මගින් සියලුම ආර්ථික ප්‍රශ්න විසඳේ. මාතෘකාව ලියන්න ස්වාර්ථය. අපි මේ වෙනකන් කතා කරා ආර්ථික පද්ධති වර්ග කරා. ප්‍රධාන ආර්ථික පද්ධති වෙළඳපොළ ආර්ථික පද්ධති කතා කරා. වෙළඳපොළ ආර්ථික පද්ධති ලක්ෂණ කතා කරා. ඊට වචන තුනක් අපිට ගැටළු වචන තුනක් තිබුණා. ඒක අපි මිල යන්ත්‍රණය කතා කරා. ඒ කාර්යයන් කතා කරා. ස්වාර්ථය. අපි පාඩම ඉතුරු ටිකක් කතා කරලා අවසන් කරමු.